ඇමතුමි ඔබතුමිය ඉදිරිපත් කරපු කැබිනට් යෝජනාවක තියෙනවා නූර්දෝස කියන සමාගමට ඩීසල් ලබා ගැනීමට මේ අවසරය දෙන්න. ඒතකොට කැබිනට් අනුමැතිය මේ සමාගමට හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ පහුගිය 10 වෙනිදා මම හරියට පහුගිය 10 වෙනිදා මේ සමාගම කියනවා දැන් ඔය බලපත්‍ර කතාවක් එතන අදාළ වෙන්නේ නැහැ. ඒ සමාගම කියනවා අපිට මේ යුක්‍රේන ප්‍රශ්නෙත් එක්ක දෙන්න බෑ කියලා 10 වෙනිදා. එදාම රාජපක්ෂවරයෙක්ගේ සටහනක් එක්ක ලියුමක් එනවා. තව දකුණු මට මතක හැටියට දකුණු අප්‍රිකානු සමාගමක් මේ සමාගමෙන් ඉදිරිපත් වෙනවා ඩීසල් දෙන්න. එතකොට මේ කැබිනට් පත්‍රිකාවක් ඔබතුමිය ආයි දානවා. ඒ කැබිනට් පත්‍රිකාව තියෙන්නේ ඩීසල් ලීටරයක් රුපියල් 188 ගන්න මිලට ගන්න. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලංකාවේ සිපෙට්කෝ එක විකුණන 176යි ඩීසල් ලීටරයක්. මට මතක හිටියා IOC එක 203යි ඔය ලාභෙත් එක්ක. අපි ගත්තොත් සාමාන්‍යයෙන් ටැක්ස් එක වදිනවා රුපියල් 21ක් ඩීසල් ලීටරයකට. ඒ වගේ රුපියල් 12ක් විතර මේ ලාභ තීරුව එනවා. දැන් මේ වගේ තත්ත්වයක් තියෙද්දි තමයි මේ 188කට මිලදී ගන්න පුදු මිල යෝජනා කරන්නේ. මොකද්ද මේ කතාව? මෙහෙමයි මම පැහැදිලි කරනවා. දැන් ලංකාවට අපි බලන් පළවෙනිම කාරණය කැබිනට් මණ්ඩලයට මේ කැබිනට් පත්‍රිකාව අපි ඉදිරිපත් කරන්නේ තාක්ෂණ ඇගයුම් කොමිටුවක් සහ ප්‍රසම්පාදන කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් බෝඩ් එකකින්. ඒ කියන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කරහා අමාත්‍යාංශ ලේකම්වරු ඉන්න ප්‍රසම්පාදන මණ්ඩලයකින් අනුමැතිය ලබා දීලා තමයි මට මේ කැබිනට් පේපර් එක අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. පළවෙනි කාරණය. නිකාම මේ ප්‍රොපෝසල් එකක් ආව පැටියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නැහැ. ඒක ටෙක්නිකල් ඉවැලුවේෂන් එකක් කළා. ඒ කියන්නේ තාක්ෂණික ඇගයුම් කොමිටුවට මේ කැබිනට් කාරණය ඒගොල්ලන්ගේ යෝජනාවලිය තාක්ෂණික ඇගයුම් කොමිටුවට ඉදිරිපත් කළා. ඒ වගේම ප්‍රසම්පාදක මණ්ඩලයකට සාමාන්‍යයෙන් රටේ තියෙන නීතියට අනුව යම් කිසි දෙයක් මිලදී ගැනීමට තියෙන ප්‍රසම්පාදක මණ්ඩලයට කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් බෝඩ් එකට ඉදිරිපත් කළා. ඒ නිර්දේශය මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය තීන්දුව කළේ එය මිලදී ගන්නවා නම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒ තෙල් මිලදී ගන්නා ආකාරයට ඒ මිලට ගන්න කියන එක. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය නිසා කැබිනට් එක තීන්දුව කළේ ඒ ආකාරයට. දෙවෙනි කාරණය ඒක නිසා රටට පාඩුවක් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය අපට රුපියල් වලින් ගෙවන්න තියනවා නම් ලංකාවට ගැලපෙන තෙල් නම් දැන් ඒ ප්‍රොපෝසල් එකේ තිබුණේ නැව ඒගොල්ලෝ ගේනවා අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙනාවට පස්සේ කංජසෙන් සංස්ථාව බලනවා ඒක ලංකාවට ගැලපෙන කාලේ තෙල් තියනවාද කියලා. ඒක ලංකාවට ගැලපෙන ලංකාවට අවශ්‍ය තෙල් නම් අපි රුපියල් වලින් ගෙවනවා. රුපියල් වලින් ගෙවන්නේ අර ඛනිජ තෙල් සංස්ථාව එවකට තෙල් මිලදී ගන්නා මුදලට. එදාට තෙල් මිලදී ගන්නා මුදලට. ඒ නිසා ඒක රටට කිසිම පාඩුවක් නොවන හින්දායි රටේ තියෙන තත්ත්වයක් එක්ක ඒක අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තේ. හැබැයි ඒක අපිට බලපත්‍රයක් නොලැබුණ නිසා අපි එය කංජසේර අමාත්‍යාංශයට කංජසේර සංස්ථාවේ සභාපතිතුමාට යොමු කළා. මේ කාරණය රටට සහනයක් බව කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. නමුත් ඒකේ ඉතුරු ක්‍රියාවලිය ලංකා කල්සෙන් සංස්ථාව හරහා ක්‍රියාත්මක කරන්න. ඔබතුමා පොඩක් කියනවා මේ නූර්දෝස සමාගම කොපමණ මුදලකටද මේ ඒගොල්ලෝගේ යෝජනා? ඒක අනුමත වුණේ නැහනේ. ඒක යාවේ නැහැ. පළවෙනි පාර කැබිනට් ඒ ප්‍රොපෝසල් එක ඉදිරිපත් කරපු කෙනා ඊට පස්සේ ඒක අත්හැරියා. ඊළඟට දෙවෙනි කාරණේට ගොඩක් වෙලා ගන්න එපා. මේක අහන්න එක ප්‍රශ්නේ. දැන් අර දූපත් තුනක් යාපනයේ දූපත් තුනක් සමග ඉන්දියාවට පුනර්ජනනීය බලශක්ති බලාගාර තුනක් හදන්න එකත් දුන්නා බුදු ගිවිසුම අත්සන් කරා. දැන් එතනදිත් අපි දකින්න දෙයක් තමයි පහුගිය කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් වෙනවා. එදාම රෑ මේ ගිවිසුම අත්සන් කරනවා. ඒක හරියද? මෙහිමයි රටකට අවශ්‍යතාවය අපිට ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ අපට 75%ක ප්‍රධානයක් ඒක. හරිද? ඒක අපිට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය එනවත් එක්කම ආපු ප්‍රධානයක්. ඒ කියන්නේ ඒක ග්‍රාන්ට් එකක්. ඒක 85 දක්වා ගෙනියන්නත් දැන් අපි සාකච්ඡා කරගෙන යනවා ප්‍රධානයක් විදියට.
ඉතින් අපිට ක්‍රෙඩිට් ලයින් එකක් විදිහට නෑ ණය යෝජනා ක්‍රමයක් එක්ක ආපු මේක සම්පූර්ණ 75%ක ඉන්දියන් රජයේ ප්‍රධානය. මේකට කලින් ඉදිරිපත් වෙලා සිටි චීනෙන්ද ADB ලෝන් එකක් කරා මේක කරන්න නේද මේ ඉන්දියාවට යන්නේ මේ. නෑ මෙහිමයි. ආසියානු සංවර්ධන බැංකුවේ ඒ සඳහා ණයක් අපට ලබා දුන්නා. එතකොට ඒ ණය වෙනුවට අපිට ප්‍රධානයක් ලැබෙනවා නම් ආසියානු සංවර්ධන බැංකුවේ ණය වෙනුවට අපට ඉන්දියාවෙන් ඒක නොමිලේ දෙනවා නම් 75%ක් ඒ මුදල මුදල කොච්චරද මතුමියනේ? මේ සංඛ්‍යා ලේඛනත් එක්කම නම් මම වෙන වෙලාවක ඔබතුමාලට ඉදිරිපත් කරන්න. මිලියන 11. ඇමරිකන් ඩොලර් මිලියන 11. මම එහෙමනම් මම හිතන්නේ යම් පැහැදිලි කිරීමක් කරන්නත් ඕනේ මොකද අපේ ප්‍රධාන කාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2009 වසරේ පැය 4ක විදුලි කප්පාදුවක් 2019 වර්ෂයේ පැය 4ක විදුලි කප්පාදුවක් මාර්තු මාසයේ 18 වෙනිදා ඉඳලා අප්‍රේල් 10 වෙනිදා වෙනකන් ගියා. ඒ වෙලාවේ ලංකාවේ ඛනිජ තෙල් වල කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. වෙනත් ගැටලු තිබුණෙත් නැහැ. හැබැයි මේකේ ධාරිතාවේ රටේ අඩුවක් තිබුණා විදුලි නිෂ්පාදනයේ. විදුලිය වල තවත් විදුලි බලාගාර ලංකාවේ හදාගත යුතුව තිබුණා. ඒ හදාගත්තේ නැති නිසා රට සාමාන්‍යකරණයට ගිය 2019 අවුරුද්දේ රටේ සාමාන්‍ය වැඩ කටයුතු වෙච්ච වෙලාවේ පැය 4ක විදුලි කප්පාදුවකට යන්න සිද්ධ වුණා මෙවැනි වියලි කාලගුණයක් තියෙන වෙලාවක. ඉතින් මේක අපේ රටේ ජනතාව අවබෝධ කරගන්න ඕනි. 2014 විදුලි බල ඇමතිවරයා විදිහට මම කටයුතු කරලා අපි පරදින අවස්ථාව වෙනකොට විදුලි බල ඉවකට 2014 වසරට වෙනකොට රටේ විදුලිය අවශ්‍යතාවය සඳහා බලාගාර අපි ඉදිරි කරා අවශ්‍ය ප්‍රමාණයට 2014 වෙනකොට. හැබැයි ඒකම සාම්පූර් බලාගාරය හදන්න මෙගවට් 600ක ඉන්දියානු රජයයි අපේ රජයයි රාජ්‍යයන් අතර සමාගමක් හදලා ඒ රජයේ නියෝජිතයන් සහ අපේ නියෝජිතයෝ අපි ඉඩම් අත්පත් කරගෙන ඒ බෝඩ් මීටින් තියලා ඒවයේ සියලු කටයුතු කළා ටෙන්ඩර් ලියවිල්ලත් හැදුවා ඒක අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග අරගෙන ඉතා ඉක්මනින් සාම්පූර් බලාගාරය හදන්න. හැබැයි ඒක රටේ කෙරුණේ නැහැ. අපි ගෙදර ගියා. ඉතින් එතනින් මෙහාට අද වෙනතුරු රටට තවත් බලාගාර හැදිය යුතුව තිබුණත් හැදුනේ නැහැ. ඒක නිසා තමයි අපට සිද්ධ වුණේ 2019 වසරේ මේ රට සාමාන්‍යයෙන් පවතින වෙලාවේ කොවිඩ් තිබුණෙත් නැහැ වෙනත් කරුණු තිබුණෙත් නැහැ 2019 පැය 4ක විදුලි කප්පාදුව 2019 පැය 4ක විදුලි කප්පාදුවකට යන්න වුණා. ඉතින් අපේ රටේ අද තියෙන තත්ත්වයක් අන්න ඒකයි සාමාන්‍ය තත්ත්වෙදිත් අපිට මේ කැපැසිටි එකේ මදිකමක් තියෙනවා කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟ කාරණේ මේ බලන්න ජලාශවල තත්ත්වය. මේ සංගාව තියෙන මේ ඊයට මවුස්ස කැලේ ජලාශය තත්ත්වය. ඊට වඩා ගොඩක් තැන් ගොඩාක් තියෙනවා මේ. මේව ගත්තොත් මේවා ජලාශ ඉතාම වේලිච්ච මට්ටමකට තියෙනවා. ජලාශ මේ තියෙන්නේ සමනල වැව. ඇත්තටම අද සමනල වැව ජලාශය තියෙන්නේ 12.6යි. හරි. කොත්මලේ තියෙන්නේ 19%යි. කාසල්රි 7.9යි. මවුස්ස කැලේ 27යි. එතකොට මේ ජලාශවල වතුර මට්ටම ඉතාම අඩු මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට අද සමස්ත විදුලි ජනනයෙන් කියන්නේ අපේ ජලාශ සම්බන්ධ වෙලා විදුලිය ජනනය සිද්ධ වෙන්නේ 20%ක් විතර. කියන්නේ රටේ අවශ්‍යතාවය ඊයේ දිනේ ගත්තොත් ඊයේ දිනේ විදුලි නිෂ්පාදනයෙන් 20%ක් තමයි
ජලාශාස්ත්‍රිත නැත්නම් හයිඩ්‍රෝ පදනම් කරගෙන ජල විදුලිය නිෂ්පාදනය වෙන්නේ 20%ක් විතර. දැන් ඕක 2021 අවුරුද්ද ගත්තොත් අපේ ජලාශ වලට වතුර ලැබෙන ඒ කැච්මන්ට් ඒරියාස් වලට අවුරුද්ද පුරාම වැස්සා. එතකොට 2021 අවුරුද්දේ විශාල වශයෙන් 51%ක් විතර ජල විදුලිය නිෂ්පාදනය වුණා. හැබැයි අද 120යි. එතකොට මේකේ කාරණා කීපයක් ඇවිල්ලා තමයි මේ තත්ත්වයට අද රට වැටිලා තියෙන්නේ. විශේෂයෙන්ම ජල විදුලි නිෂ්පාදනය 120කට විතර සීමා වුණා. ඕක 2019 සිද්ධ වෙලා තමයි 2019 පැය 4ක් කැපුණේ. 2020 කියන අවුරුද්ද විදුලි පරිභෝජනය කඩසාප්පු රජයේ කාර්යාල වගේ ඒවා. එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ දෛනිකව නොයෙකුත් ක්‍රියාකාරකම් කර්මාන්තශාලා මේ සමහර ඒවා 2020 අවුරුද්ද කොවිඩ් අවුරුද්ද. ඒ අවුරුද්දේ අඩු පරිභෝජනයකට ගියා. ඒ නිසා 2020ත් ගැලවිලා ගියා. 2021 අපේ ජලාශවල කැච්මන්ට් ඒරියා එකට නැත්නම් ජලාශ වලට වතුර ලැබෙන ප්‍රදේශවලට අවුරුද්ද පුරා වැස්සා. ඒ නිසා අපි ජල විදුලියෙන් 150කට වැඩිය ජනනය කරගත්තා. ඒ නිසා ඒ අවුරුද්දත් ගියා. හැබැයි දැන් ජලාශ ඉතාම අඩු මට්ටමකට සිඳිලා අපිට සමනල වැව වගේ ජලාශ හිතන්නකො 100ට ඉතාම අඩු ප්‍රමාණයකට මෙහෙම බැස්සම අපි කොහොමද රටක විදුලිය සම්පාදනය කරන්නේ? ඉතින් ඒ නිසා ඉතා ඉක්මනින් මේ රටට අවශ්‍ය බලාගාර අපි හදා ගැනීමට කටයුතු කරගෙන යනවා. ඒකත් තියෙන්නේ දැනට තියෙන්නේ තව අවුරුදු 2කින් එන සුබදනවි LNG බලාගාරය. පසුගිය කාලවල වල කතා කරපු LNG බලාගාරය තමයි අපිට 2023 අපි උත්සාහ ගන්නවා මෙගාවොට් 200ක්වත් පද්ධතියට සුබදනවියකින් ගන්න. මේ සමස්තයක එකතු වෙච්ච ඔබතුමන්ලා දන්නවා ගිය අවුරුද්දේ නොරොච්චෝලි බලාගාරයේ එක ජනන යන්ත්‍රයක් කැඩිලා ඒක සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා තියෙනවා. සමහරලාට ඒවා හිතාමතා කරාද කියලාත් බලන්න ඕනේ. එහෙම වෙලා මාස 2ක් එක දිගටම නොරොච්චෝලේ බලාගාරයේ එක ජනන යන්ත්‍රයක් වහලා තිබ්බා. ගිය අවුරුද්දේ. එතකොට මේ ජලාශවල තියෙන වතුර ටික ඇදලා තමයි මේ වෙලාවේ ගිය අවුරුද්දේ මේ විදුලිය ජනනය කරේ. එතකොට මේ ජලාශ ගොඩාක් දැන් හිඳිලා. සැබෑවටම සමනල වැව තව දවස් ගණන කීපයකටයි තියෙන්නේ. ඉතින් සමනල වැවෙන් තමයි විශාල ප්‍රමාණයක් දකුණු පළාතට, සබරගමුවට, රත්නපුරයට, කුරුණෑගලට වගේ පළාත් වලට දෙන්නේ. ඉතින් ඒක නිසා මේ ජල විදුලියේ තියෙන බරපතල හිඟතාවය විශාල වශයෙන් මේ ප්‍රශ්නයට දායකත්වයක් ලැබිලා තියෙනවා. ඒ වගේම කැපැසිටි එක අඩුකම, ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණ බලාගාර රටේ නොහැදී. මේකත් සිද්ධ වෙලා තියෙනවා. ඔව් දුනියා කියපු කාටද මේ අහන්නේ? දැන් ඔය නොරොච්චෝලේ කඩත් නෑ කඩපුනේ කැඩිලා කොහොම හරි දැන් ප්‍රශ්නේ මතුවුණා. දැන් ඒකෙන් හින්දා නේද ඔය පිටර අපිට මේ තිබුණ මේ වෙනකන් හොයාගෙන ඒකත් එක හේතුව. මේ වෙනකන් හොයාගෙන නැද්ද මේක කැඩුවද මේ කඩලාද මොකක්ද උනේ කියලා ඇත්තටම කවුද ගැරදිකාරයෝ කියලා සම්බන්ධයෙන් මං හරියටම වාර්තාව දැන් මාස 2කට වැඩි අධ්‍යයනය කරලා ඉදිරිපත් කරන්න. දැන් ඔබතුමිය චෝදනා කරනවා මේ ඔබතුමිය චෝදනා කරනවා මේ පහුගිය ආණ්ඩුව කාලේ කලේ නැහැ ඊට ඉස්සෙල්ලත් නෑ මං කිව්වේ මේ පසුගිය කාලය කියලා. මං ආණ්ඩුවකට චෝදනා කළේ නෑ. හරි දැන් ඕගොල්ලොත් ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවනේ. ඒක තමයි කිය පසුගිය කාලේ. නෑ ඒ අවුරුදු දෙකේ බලාගාර කොච්චර ආරම්භ කළාද? ඒක තමයි මම කිව්වේ. මම කියපු දේ ඔබතුමා හොඳට බලන්න අහලා මම කිව්වේ පසුගිය කාල සීමාව තුල බලාගාරය ඇවිල්ලා නැහැ කියලා. ඔබතුමා ටිකක් වැරදි විදියට තේරුම් ගත්තේ. දැන් ජනාධිපතිතුමනි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මිනිස්සු දැන් පාරේ පෝලිං වල ඉන්නවා දිගටම පීඩා විඳලා නැත්තරම නැති වෙලා ඉන්නේ. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ ගෙදර ඇවිල්ලා රැයට මේ නිදා ගන්න හරි යනකොට කරන්ට් එක නැහැ. දැන් මහ රැයත් කරන්ට් එක කපනවා. දැන් කියනවා වතුර නැති නිසා ඩොලර් නැති නිසා හරි. ඒ නිසා මහ ජනතාව ඒක ඉවසගෙන ඉන්නවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේ ඊයේ පෙරේද වෙනකොට මේ නිකුත් කරලා තියෙනවා කරන්ට් කපන්න නැති තැන් කරන්ට් කපන්න නැති කොහෙද කියන එක මේ ප්‍රකාශයට පත් කරලා තියෙන. ඒකට മന്ത്രി නිවාසත් අයිති වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම මෙහෙමයි අසත්‍යක්. විශේෂයෙන්ම මුලදී මේ තරම්ම ප්‍රශ්නය උග්‍ර වීමට පෙර බොහෝ ආයතන කරන්ට් කපන එක විදුලිය විසන්ධි කරන තැන් වලින් අයින් කරලා තිබ්බා. ඒක മന്ത്രി නිවාස කියලා නෙවෙයි. සමහර වෙලාවට පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. සමහර වෙලාවට නෙමිල් ප්‍රනාන්දු ඉස්පිරිතාලය වෙන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම අපි විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය මේ වන විට
ෆීඩර්ස් 165ක පමණ විදුලිය විසන්ධි කරන්නේ නැහැ. ඒක ඊයේ වෙනකන් එහෙම තිබුණා. ඒ කියන්නේ සෞඛ්‍ය බොහෝ ඉස්පිරිතාල වරායවල් ගුවන් තොටුපළවල් රටේ අත්‍යවශ්‍යයෙන් පැය 24ම විදුලිය ලබා දිය යුතු ආයතන විශේෂයෙන් රෝහල් ඒ වගේම කර්මාන්තපුර රටේ ආර්ථික නිෂ්පාදනයට ආර්ථිකයට දායක වෙන විශාල කර්මාන්ත තියෙන තැන්වල. එතකොට සමහර වෙලාවට ඒවට විදුලිය දෙන ෆීඩර් එක විදුලිය දිගටම දෙනකොට ඒකත් එක්ක තියෙන ඒකට සම්බන්ධ වෙච්ච නිවාසවලට සහ අනික් තැන්වලටත් විදුලිය දිගටම ලැබෙනවා. දැන් ඒකත් මම ඊයේ උපදෙස් දුන්නා අපේ නිලධාරී මහත්වරුන්ට ඒ තැන විතරක් බේරලා විසන්ධි කරන්න පුළුවන් තැන් ප්‍රායෝගිකම බිමට ගිහිල්ලා විසන්ධි කරන්න. එතකොට වෙනම වැඩපිළිවෙලක් විදියට. මාදිවෙල മന്ത്രി නිවාසවල එහෙම කරන්ට් යනවා. මේ ඔය කලින් ඔය ගොඩාක් ඉස්සර මේ ප්‍රශ්නේ එන්න ඉස්සෙල්ලා විසඳි කරන්නේ නැහැ කියන ලයිස්තුවක් තමයි මේ සෝෂල් මීඩියා හරහා සමාජ මාධ්‍ය දාලා හරහා ඔක ඉදිරිපත් කරේ. ඒ ඇරෙන්න මේ වර්තමානයේ මේ වෙච්ච මේ එකක් නෙවෙයි. ඒක ෆීඩර්ස් 250ක් විතර මුලින්ම කැපුවේ නැහැ. අන්නේ වෙලාවේ ඕව ඇතුළත් වෙලා තිබුණා. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම පසු කාලීනව අපට විශාල වශයෙන් මේ ඇත්තටමම බාරි මාර්ග අමාත්‍යාංශයේ තියෙන වික්ටෝරියා රන්ටැඹේ කොත්මලේ ඒ වගේ ජලාශවල වතුර අපට විශාල වශයෙන් ඒ දවස්වල දුන්නා. ඒ දවස්වල විශාල වශයෙන් අපිට විදුලිය ලබා ගන්න අපට ලැබුණා. විශේෂයෙන් රන්දෙනිගල රන්ටැඹේ කොත්මලේ වගේ ජලාශ වලින් වතුර දුන්නා විදුලිය ජනනය කරන්න. ඒ කාලේ යම්කිසි අපිට සහනයක් තිබුණා. නමුත් අද වෙන විට යලකන්නේ ගොවින්ට වතුර අවශ්‍ය නිසා ඒ ජලාශ වලින් අපිට වතුර ලබා ගන්න අමාරුයි විදුලිය ජනනයට. මිලියන් කියුබික් මීටර්ස් 6ක් ලබා දුන්නා අපිට ඒ දවස්වල. නමුත් දැන් අපට හම්බෙන්නේ මිලියන් කියුබික් මීටර් 1.5ක් වගේ තාම පොඩි ප්‍රමාණයක්. ඒක ජනතාව විශාල වශයෙන් විදුලිය ඉල්ලන වෙලාවට අපට විදුලිය දෙන්න පොඩි වෙලාවකට පැයකටත් අඩු වෙලාවකට තමයි අපිට ඒ මහවැලි කොම්ප්ලෙක්ස් එකේ තියෙන එහෙම නැත්නම් රන්දෙනිගල වික්ටෝරියා රන්ටැඹේ කොත්මලේ වගේ ජලාශ වලින් විදුලිය ජනනය කරන්න අපිට හම්බ වෙන්නේ ඊටාම පැයක් විතර ප්‍රමාණයකට. එතකොට විශේෂයෙන්ම කොත්මලේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම හිඳිච්ච අවස්ථාවට කොත්මලේපත් වෙලා තියෙනවා. වතුර හිඳිලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම සමනල වැව ලංකා ඉතිහාසයේ මෙතෙක් හිඳිච්ච නැති ප්‍රමාණයකට සමනල වැව හිඳිලා තියෙනවා. ඉතින් මේ කාරණා අපට දැඩි ලෙස මේ සමස්තය සැපයීමේදී අපි ඒ නිසා විදුලිය පාරිභෝගික කරන පාරිභෝගික ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මේ වගේ තත්ත්වයකදී ඔබේ ජාතික යුතුයකම ඉටු කරන්න මේ විදුලිය මේ රට සුරකින්න මහා බලවේගය තමයි අපේ රටේ ජනතාව. ඉතින් ඔබ නිවලා දාන එක ලයිට් එකකින් අපේ රටේ ඉදිරි දවස් කීපයේ විදුලිය සම්බන්ධයෙන් අපිට මහා පිටුවහලක් ලැබෙනවා. අපි දකිනවා සමහර ආගමික ස්ථානවල කිසිම පාලනයකින් තොරව විදුලිය දාලා තියෙනවා. සමහර හෝටල් වල බිල් වලට හෝටල් වලට ඊටාම අඩුවෙන් විදුලිය ගාස්තු අය කරන නිසා විශාල වශයෙන් මේ හෝටල් වල විදුලිය එළියේ එහෙම ගොඩක් දාලා තියෙනවා. ආගමික ස්ථානවල දාලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා. මොකද මේ විදුලිය මිනිස්සු පාවිච්චි කරගෙන යනකොට ඒ ඉල්ලන ප්‍රමාණය අපට දී ගන්න නිෂ්පාදනය කරගන්න විදුලිය නැතුව යනවා. ඒකයි මේ තියෙන්නේ. දැන් අද නිසා ඒවා ඉතා පරිස්සමින් පරිහරණය කරන්න කියලා. ඔබ ඒ විශේෂයෙන් ආගමික ස්ථානවල අපි දැකලා තියෙනවා අර අර්බුදයක් වෙලාවේදී පාවිච්චි කරන්න ඕනි ප්‍රමාණයට වඩා වැඩියෙන් පාවිච්චි වෙනවා. ඒ වගේම බිලට නැත්තම් වියද ගාස්තු අඩුවෙන් තියෙන හෝටල් වගේ තැන්වල විශාල වශයෙන් විදුලිය පරිභෝජනය කරනවා එලි මහන් තැන්වල අපි ගොඩක් දැකලා තියෙනවා. අපි
අපේ පක්ෂයක් විදිහට අපි ලියලා ඇරියා අපේ ප්‍රාදේශ සභා නගර සභා සභාපතිතුමන්ලට මේ අනවශ්‍ය වෙලාවල් වලදී වීදි අලංකරණ ලාම්පු සහ ප්‍රධාන පාරවල් වල ඒවා පුළුවන් තරම් අඩුවෙන් පරිපාලනය කරලා විදුලිය පාවිච්චි කරන්න කියලා. මොකද මේ විදුලිය ඉල්ලන වෙලාවට මුළු රටම එක වෙලාවකට ඉල්ලනවා. උදේ පාන්දර පීක් අවර් එක දැන් ලංකා ඉතිහාසයේ කවදාවත් නැති විදියට 2500කට විතර මෙගාවට් ප්‍රමාණයක් මිනිස්සු ඉල්ලනවා. ඉතින් කොහෙන්ද ජනනය කරන්න ජනනය වෙන්නේ නැත්තම් ඒක දී ගන්න අපිට බැරුව යනවා. දවල් පීක් එකත් එහෙමයි, රෑ පීක් එකත් එහෙමයි. ඉතින් විදුලියෙන් ජනනය වෙන මෙගාවට් 1350ක් 390ක් වගේ විදුලියෙන් ජනනය වෙන ප්‍රමාණයක් අපිට දැන් ගන්න ඉතාම අමාරු තත්යකට වැටලා තියෙනවා. ජල විදුලියෙන්. ඒකයි මේ තියෙන තත්ත්වය. දෙවෙනිදා ස්ථිර වශයෙන්ම ඒ ඩීසල් නැව අපිට ලැබෙනවා. ඒක ඉන්දියානු ණයෝජනා ක්‍රමයේ යටතේ ඉන්දියන් රජයෙන් අපිට ලබා දෙන්නේ. එතකොට ඒක අපිට අනිවාර්යයෙන්ම පළවෙනිදා රෑ වෙනකොට ලංකාවට එනවා. සා දෙවෙනිදා ඉඳලා මේ පැය ගණනාවක් කපන එක නැවතලා විදුලිය කපන එක යම් මේ ප්‍රමාණය පැය ප්‍රමාණය අපිට අඩු කරන්න පුළුවන් වෙනවා. දැන් අපිට මුදල් ප්‍රකටවා ලැබුණා. දැන් සාදීස ප්‍රකටවා ලැබුණා. මේ ජල විදුලි බලාගාර නොමැතිව අපිට පද්ධතිය අරන් යන්න පුළුවන්ද මොකක්ද ඇත්තම මේකේ තත්ත්වය? යම් ප්‍රමාණයකට ප්‍රශ්නයක් ඒක මෙහෙමයි. ජනතාවගේ පාවිච්චිය සහ රටේ පාවිච්චි දැන් අපි හිතමුකෝ බාගදා අවුරුදු දවස්වල කඩවල් වහන්න පුළුවන් ගැන මිනිස්සුන්ගේ ප්‍රධාන රාජ්‍ය කාර්යාලය යම් කිසි මට්ටමක වහලා තියන්න පුළුවන්. ඒ වගේ වෙනකොට පාවිච්චිය අඩු වෙනවා. විශේෂයෙන් මේ කොළඹ කාර්යාලය දැන් මේ වගේ තැනක කොහේ තැනක ගත්තත් කොළඹ ගත්තම නොයෙකුත් රාජ්‍ය කාර්යාලය එහෙම නිවාඩු දවස් වලට වැහෙනවා. පාවිච්චි අඩු වෙනවා. මේ අපිට මම කිව්වේ 2019 මේ සියලු ප්‍රශ්න තිබිලත් පැය 4ක් කැපුවානේ. මේ වියලි කාල ගුණයේදී 2019 මේ කිසිම ගැටලුවක් නැතුව තිබිලත් පැය 4ක් කැපුවා 2019 මේ කාලේ. මොකද මේ ජල විදුලි බලාගාරවල තියෙන ප්‍රශ්නේ වතුර හින්දෙන හින්දා. ඉතින් ඒ නිසා මේ කපන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මේ කපන ප්‍රමාණය වෙන්නේ නැහැ අපිට. නමුත් කැපැසිටි එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ තව බලාගාර අපේ රටට එන්න ඕනි ඉක්මනින්. සභාපතිතුමා අපිට තව කොච්චර කාලයකට ප්‍රමාණවත් වෙන්නේ අපිට තියෙන ජල ධාරිතා විදුලි නිෂ්පාදනයේට? ඒක ජල විදුලිය පාවිච්චි කරන විදියට සමාවෙන්න මේක මේ යන විදියට මම කියන්නේ නෑ එහෙම දැන් ජල විදුලිය හැම වෙලේම ගන්නෙ නෑනේ අපි. ඔව් මම වැඩියෙන්ම ඉල්ලන වෙලාවට තමයි මේ ජල විදුලි බලාගාර වලින් අපි ගන්නෙ. නැත්තම් හැම වෙලේම ගත්තොත් අපිට දවස් කීපයකට තමයි තියෙන්නේ. එහෙම ගන්නෙ නෑනේ. අපිට තෙල් බලාගාර තියෙනවා, නොරොච්චොලි බලාගාරය තියෙනවා. ඉතින් ඒක නිසා ඉල්ලුම විචල්්‍ය වෙනවා හැමතිස්සෙම. දැන් ගත්තාම මේ පැය ගන්න දැන් අපි හවස 6 ඉඳලා රෑ 10 වෙනකම් පීක් එකක් නයිට් පීක් එක. ඒ වෙලාවට ඉල්ලීම වැඩි ඔක්කොම ගෙදර ගිහිල්ලා ලයිට් දානවා, ටීවී දානවා, ඔක්කොම තියෙනවා. ඊගාවට රෑ 10න් පස්සේ ඉල්ලීම අඩු වෙනවා. ඒකද කට්ටිය නිදා ගන්නවා. ඒ වෙලාවට අඩු වෙනවා. ඒ වගේම තියෙනවා උදේ පටන් ගත්තාම උදේ 4-5 ඉඳලා ඉල්ලා ආපහු පටන් ගන්නවා. උයන්න ගන්නවා. ඊට පස්සේ වැඩට ගියාම ඊකට වැඩ පළවල් වැඩ කරනවා. කන්තෝර වැඩ. ඒ විදිහට තමයි ඩේ පීක් එක, නයිට් පීක් එක, ඕෆ් පීක් එක කියලා කියන්නේ. හැම එකෙම ඉල්ලීම වෙනස් වෙනවා. ඒ විචල්්‍ය වෙන රටාවක් තියෙනවනේ. හැමදාම ඒක ඔබතුමාලගේ වෙබ්සයිට් එකෙත් ඒ විචල්්‍ය වෙන රටාව හැමදාම දානවා. ඒතකොට මම අහන්නේ මේ විචල්්‍ය වෙන රටාවට අනුව ජල විදුලි නිෂ්පාදනය ජල විදුලිය අපි සාමාන්‍යයෙන් ඔබතුමාට කියන්න පුළුවන් ද වහින දවස? ඔකට මම උත්තරේ දෙන්නම්. ඔබතුමා කියනවා නම් හෙට ජල විදුලියට එහෙම නැතුව මේකට උත්තරයක් දෙන්න බෑ මම නෙවෙයි. සභාපති විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනවානේ මේ කාලේ තමයි වර්ෂාව ලැබෙන්නේ කියලා. එතකොට මම දන්නේ හැටියට නම් මේක අප්‍රේල් මාසයේ පහු වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. නාඩේ දැන් ආයෙ දැන් මේ වහලක් තියෙන්නේ. පොඩ්ඩක් වහිනවා. පොඩ්ඩක් සමහර බලාගාර වලට වහිනවා. ඒක නිසා මේක ඔබතුමා අපෙන් වචනයක් ගන්න හදන්න එපා. මේ ජල විදුලි බලාගාරවල මෙහිමයි තත්ත්වය. ඒක නිසා මෙහිම කපනවා කියලා මේ රටේ ජනතාව බය කරන්නේ. නෑ ජනතාව එක දරගත යුතු නෑ. ඉතින් අපි ඇත්තකට අපිට වහින දවස කියන්න බෑ. දැන් සමහර වෙලාවල් වලට සමහර බලාගාර වලට වහිනවා. වහින දවස මම ඔබතුමගෙන් අහන්න මම කාලේ නෑ ඉතින් වහින දවස අනුව තමයි ජලාශවල මේ ජල මට්ටම තීන්දුව වෙන්නේ. ඔබතුමගේ පිටුර ඒක තමයිනේ. මම හිතන්නේ මේ අපි You're watching the Life Traveler channel.